Hi friends, කොහොමද මම අද කතා කරන්න යන්නේ .NET developer කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. කියන්නේ Microsoft technology use කරගෙන developer කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. ඒක තමයි මගේ අද වීඩියෝ එකේ ආරම්භය. කියන්නේ මොනවද තියෙන tools, එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල් මොනවද? ඒ වගේම .NET කියන්නේ මොකද්ද? ඒකත් අපි දැනගෙන ඉන්න බෑ developer කෙනෙක් වෙන්න කලින්. අපි මුලින් බලමු .NET කියන්නේ මොකද්ද කියලා. .NET කියන්නේ මෙහෙම එකක්. .NET කියලා කිව්වොත් මම මෙහෙම වචනයක් කිව්වොත් ඒ කියන්නේ ecosystem එකක්. .NET developer කියන්නේ කවුද? එහෙම නැත්නම් .NET කියන්නේ මොකක්ද? අපි මුලින් බලමු .NET කියන්නේ අර මම කලින් කිව්වා ecosystem එකක්. ecosystem එකක් කියලා කිව්වහම අපිට එනවා මොකක්ද ඒ කියලා. ecosystem එක කිව්වම නිකන් හිතන්න මොකක් හරි පද්ධතියක්, පරිසර පද්ධතියක්. ඒකේ ගස් කොළන් තියෙනවා, පොකුණු තියෙනවා, ඒ පොකුණු වල මාළු ඉන්නවා. ඒතර ඒ වගේම අහල පහල පොඩි පොඩි සත්තු ඉන්නවා, ගස් වල අනිත් සත්තු ඉන්නවා. මේ හැම සතෙක්ම මේ හැම දෙයක්ම එකට එකතු වෙලා තියෙන සිස්ටම් එකක්. ඒතකොට .NET ඒ වගේ එකක්. ඒකෙන් තමයි අපි ඒකට ecosystem කියලා කියන්නේ. .NET කිව්වම ඊළඟට මතක් වෙන්නේ .NET එක ඊළඟට බැඳෙන එක තමයි මේ CLR කියන එක. මේ CLR කියලා කියන්නේ CLR අකුරු තුනක්. C කියලා කියන්නේ common, L කියන්නේ language, R කියන්නේ runtime. ඒ කියන්නේ common language runtime. ඒතර මේ common language runtime එක උමනා වෙනවා අපේ .NET application එකක් දුවන්න. Java කරන අය කවුරුහරි හිතුවම මේක නිකන් අර Java virtual machine එක වගේ. එතකොට මොනවා හරි අපි programming language එකකින් .NET ecosystem එක ඇතුලේ ලියන application එකක්. ඒතර මේ executable එක run වෙන්න තමයි මේ common language runtime එක ඕනේ. runtime කියලා වචනයක් තියෙනවානේ. මේ runtime කියන්නේ මේක වැඩ කරගන්න ඕන කරන කොටස. හරි. ඊළඟ කොටස තමයි languages. මොනවද තියෙන languages වැඩ කරන්න. සාමාන්‍ය ප්‍රසිද්ධම language එක තමයි C# කියන language එක. එකක් C#. ඊට පස්සේ තියෙනවා F# කියලා language එකක් තියෙනවා. ඒකම තියෙන අනිත් ටික තමයි Visual Basic. ඔය වගේ තව ගොඩාක් languages තියෙනවා මේ ecosystem එක ඇතුලේ වැඩ කරන්න. ඒතර .NET තියෙනවා, CLR එක තියෙනවා, languages ටික තියෙනවා. ඔන්න ඔය ටික තමයි සාමාන්‍යයෙන් පටන් ගන්න දැනගන්න ඕන ටික. ඊළඟ එක තමයි NuGet කියන්නේ. NuGet කියලා කියන්නේ අපි සාමාන්‍ය package manager එකක්. package manager කියලා කියන්නේ අපි හිතමු මගේ .NET application එකක් තියෙනවා. මට මේකට ඕන කරන third party library එකක් මොකක් හරි එකක් ඕන වෙනවා වැඩ කරගන්න. ඒ වැඩ කරගන්න එකක් ඒ dependency එකක් කියලා මේකට කියනවා. මේ dependency එකක් download කරගෙන configure වෙලා install කරගෙන මේක configure කරගන්න ඕන කරන package management එක කරන්නේ මේ NuGet කියන එකේ. අපි Node.js කරන අය එහෙම දන්නවා මේකට npm කියලා ඒගොල්ලන්ගේ තියෙනවා package manager එකක්. අපි .NET වල නම් NuGet package manager එක තමයි use කරන්නේ. අපි දැන් ecosystem එක ගැන කතා කරා, CLR එක ගැන කතා කරා, ඊට පස්සේ languages ගැන කතා කරා. ඊළඟට තියෙන එක තමයි .NET framework කියන්නේ මොකද්ද? ඒතර .NET framework කියලා කිව්වේ අපි හිතුව මෙහෙම හිතන්නකෝ මට වැඩ කරගන්න ලේසි කරලා තියෙන ෆන්ක්ෂනැලිටි ටිකක් තියෙනවා. මේ ෆන්ක්ෂනැලිටි ටික එක එක පොඩි පොඩි බොක්සස් වල එහෙම නැත්නම් ක්ලාසස් වල දාලා තියෙනවා. මේ ෆන්ක්ෂනැලිටි ටික ඒ කියන්නේ මේ ක්ලාස් ලයිබ්‍රරිස් එකතුවකට තමයි .NET framework කියලා කියන්නේ. ඒ කියන්නේ ක්ලාසස් තියෙනවා, ඒවයි ෆන්ක්ෂනැලිටි තියෙනවා. මේවා එකතු කරලා ගොඩක් අපි තුමු මට database access කරන්න ඕන. database access කරන්න ඕන අපි ක්ලාස් ලයිබ්‍රරි එකක් use කරනවා entity framework කියලා. අපිට හිතමු HTTP request එකක් කරනවා. අපි ඒකට HTTP client කියලා එකක් use කරනවා. එතකොට අපි හිතමු මට variables ටික define කරන්න int වගේ එක જાති variables. ඒතකොට system කියලා අපි එක class එකක් use කරනවා. ඒතකොට මේ එකතුවක් මේ class libraries වල එකතුවට තමයි .NET framework කියලා කියන්නේ. මේ .NET framework එක කොටස් දෙකකට බෙදෙනවා. එකක් කියලා .NET framework එක අනිත් එක කියලා .NET Core. .NET framework එක වෙනම යනවා Windows platform එක උඩ විතරක්. ඊට පස්සේ .NET Core කියන එක තියෙනවා අපි පැත්තේ multi platform. ඒ කියන්නේ X platform කියලා කියන්නේ එහෙම නැත්නම් මේක cross platform. මේක වැඩ කරනවා Linux වල වැඩ කරනවා, Windows වල වැඩ කරනවා, Apple OS එකෙත් වැඩ කරනවා. ඒතර මේ application ඒ කියන්නේ අපි .NET Core වලින් ලියන application එකක්. අපි හිතමු console application එකක් ලියුවා කියලා. මේ console application එක Mac එක වැඩ කරගන්නත් පුළුවන්, Ubuntu දුවන machine එක වැඩ කරගන්නත් පුළුවන්, Windows machine එක වැඩ කරගන්නත් පුළුවන්. එතකොට මොකද්ද කොටස් දෙකක් තියෙන එකක් .NET framework එක. .NET framework එකේ තියෙන Windows ඇතුලේ මොකක් හරි වැඩක් කරගන්නවා නම් .NET Core එක තියෙන්නේ සම්පූර්ණයෙන්ම cross platform application develop කරනවා. ඒතකොට කොටස් දෙකක් තියෙනවා. අපි ඊළඟට බලමු .NET framework එක use කරගෙන මොනවද කරන්න පුළුවන් දේවල්. හරි අපි ඒක බලමු දැන්. අපි බලමු මොනවද .NET framework එකෙන් කරන්න පුළුවන් දේවල් කියලා. මේ තියෙන්නේ මෙතන මේ site එකට ගියාම Microsoft site එකේ .net.microsoft.com එකට ගියාම මෙතන මේ කරන්න පුළුවන් දේවල් ටික අපිට web applications develop කරන්න පුළුවන්. build web apps and services. web application විතරක් නෙමෙයි web services. ඒ කියන්නේ REST APIs ඒ ටික mobile එකෙන් අපිට පුළුවන් iOS applications හදන්න, Android applications ඒ වගේම universal windows applications හදන්න Xamarin වලින්. Xamarin එකෙන් තමයි mobile. ඒ වගේම desktop applications. desktop applications කිව්වම
legacy Windows classic applications හදන්නත් පුළුවන්. ඒ වගේම Windows 10 වල එන universal Windows platform එකේ ඒ application හදන්නත් පුළුවන්. අනිත් පැත්ත තමයි මේ Windows presentation foundation එකේ තියෙන WPF applications හදන එක. ඊට පස්සේ microservices. කියන්නේ microservices එක යනවා Docker containers එකයි Kubernetes ඒ වගේ යන microservices හදා ගන්න පැත්තත් මේකෙන් කරගන්න පුළුවන්. ඒතර game development එක ගොඩක් වෙලාට යන්නේ අපිට මේ Unity වගේ එකත් එක්ක තමයි game development යන්නේ. මේ .NET framework එකත් එක්ක. ඊට පස්සේ machine learning, ඊට පස්සේ cloud applications, Azure app services, ඒතර Azure functions ඒ ටික මේ පැත්තේ යනවා. අනිත් එක තමයි internet of things. අපි දන්නවා internet of things මේකට හේතුව තමයි cross platform .NET core application එක අපිට Raspberry Pi එකක් ඇතුලේ දාලා ඉවරලා වැඩ කරගන්න පුළුවන්. හරි ඒ මේ ලිස්ට් එකේ තියෙන දේවල් ටික කරගන්න පුළුවන් අපිට. ඊට ඒකම ඊට පස්සේ දැන් අලුතෙන් වෙලා තියෙනවා අපිට දැන් මෙතන මේ .NET එකත් එක්ක බලුවාම මේ තියෙන web mobile ඒ ටික අපි web එක පැත්තට ගියොත් web එකේ පැත්තේ web applications APIs real time applications ඒ කිව්වේ අපිට signal R එකත් එක්ක යන ටික එක්කම ASP.NET applications වගේම අලුතින් වෙලා තියෙනවා අපිට කිව්වොත් එම blazor.net කියලා. මෙතන blazor මේ වෙන client side web applications. හරියට කියනවා අපි React.js එහෙම නැත්නම් Angular ඒ වගේ application එක C# දන්නවනම් අපිට full desktop applications වගේම front end web application එකෙන් full stack application C# වලින් විතරක් front end එකත් C# වලින් කරන්න පුළුවන් back end එකත් C# වලින් කරන්න පුළුවන් linking කරන ටික. ඒකේ මේ කොටස් දෙකක් තියෙනවා මෙතන WebAssembly එක හරි එහෙම නැත්නම් server side එකට හරි. WebAssembly කියවම client side server side කියවම server එකේ තමයි page එක rendering වෙලා මේ පැත්තට එන්නේ. මේ කොටස් ටික ඒ කියන්නේ almost බැලුවාම අපිට දැනට තියෙන ඕනම application එකක් .NET වලින් අපිට කරගන්න පුළුවන්. දැන් අපි දන්නවා මොකද්ද .NET framework එකත් එක්ක කරන්න පුළුවන් වැඩ ටික කියලා. වැඩ ටික කියන්නේ මොනවද develop කරන්න පුළුවන් applications කියලා. ඒක එක පැත්තක්. දැන් අපි දැනගත්තා ඒ ටික. හරි. .NET Core එකත් එක්ක වැඩ කරද්දී අපිට හම්බෙන command line interface එක. command line interface එක හරියට Java කරන්න අය දන්නවනම් Java C වගේ. එහෙම නැත්නම් Node කරන්න අය දන්නවනම් Node කියලා අපිට නැත්නම් ඔය command line එක execute කරන්න පුළුවන් command line tools ටික. අපි බලමු .NET Core වල තියෙන command line tools ටික කොහොමද මේක වැඩ කරන්නේ කියලා ඊළඟට. දැන් අපි බලමු .NET command line interface එක කොහොමද තියෙන්නේ කියලා. දැන් මම ඉන්නේ Mac එකේ. මගේ Mac එකේ තමයි මම වැඩ කරන්නේ. දැන් මේ Mac version එක. අපි මේ command line interface කියලා කිව්වොත් .NET අපි කියලා මෙහෙම version කියලා type කරාම දැන් මේ තියෙන මගේ 3.1 version එක තමයි තියෙන්නේ මේ command line interface එක. අපි කිව්වොත් එම .NET new කියලා ඔන්න බලන්න. දැන් .NET new කිව්වහම දැන් .NET new වලට එන්න ඕනේ. ඒ කියන්නේ අපි බලන්න මෙතන තියෙන templates එක මේ පැත්තේ තියෙනවා. මේ ඔක්කොම templates console application එක class library එකක් එහෙම නැත්නම් Windows presentation foundation library එකක්. එතකොට අපි ගත්තත් ඒ Windows Forms මේ Windows Forms වල Windows වල විතරයි මේක වැඩ කරන්නේ .NET Core එක වුණාට. ඊට අපිට worker service එකක් එහෙම නැත්නම් අපි හිතමු unit testing තියෙනවා මෙතන. MVC application එකක් එහෙම නැත්නම් front end Blazor application එකක්. ASP.NET Core application එකක්, React.js application එකක්, Angular application එකක් ASP.NET සම්බන්ධ මේ හැම එකක්ම අපිට මේ .NET මේ new කියලා මේ template එක කොහොමද ගන්නෙ? .NET new කියලා ගියා. මෙන්න මේ වගේ .NET new ඊට පස්සේ මෙතන මේ short name එක console ඊට පස්සේ project එකේ නම. එහෙම කිව්වම අපිට පුළුවන් අලුත් project එකක් හදා ගන්න .NET වලින්. මේක තමයි අපි මෙහෙම කළා ගන්න මම මෙතන ගිහලා මම එකක් පෙන්නන්න. මම folder එකට යන්න මේක මම clear කියලා ගහමු. අපි ගහමු cd okay මේ folder එකට ගියා .NET අපි මේ පටන් ගමු අලුත් project එකක් .NET new console output folder එක dash o එකෙන් කියන්නේ ඊට පස්සේ මම කියන hello world දැන් මෙතන hello world කියලා හැදෙනවා හරි දැන් project එක හැදුනා අපි ගිහලා ඊට පස්සේ folder එක ඇතුළට ගිහිල්ලා hello world folder එකට ගිහලා බලුවාම දැන් බලන්න දැන් තියෙනවා මේ files ටික දැන් මේක හැදලා තියෙන files ටික බලන්න මෙතන ගියහම මේ program cs එක තියෙනවා project එක තියෙනවා මෙතන මේ binary file එක තියෙනවා මේ binary file එක හැදෙන්නේ දැන් මම මේ obj ඇතුළට ගිහලා බලුවොත් මේ තියෙන්නේ මේ හැදලා තියෙන files ටික ඊට පස්සේ මේක ඇතුළේ cache ඒ informations ටික තියෙනවා හරි අපි මේක run කරොත් අපි අප back එකට ගිහිල්ලා දැන් මම මේකට ගිහලා කියනවා .NET build කිව්වොත් මේලා අපේ command line tool එකක් ඔන්න build වුණා build එක succeed දැන් බලන්න මෙතන bin කියලා folder එකක් අලුතින් හැදුණා මේක තමයි binary එක මම මෙතනට ගිහලා binary folder එකට ගිහලා බලුවොත් ඉතින් debug කියලා folder එකක් හැදලා තියෙනවා
ඒක ඇතුළේ තියෙනවා අපේ .NET version එක. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන තියෙන බලන්න මේ hello world DLL එක. ඊට පස්සේ මෙතන හදලා තියෙනවා මේ files ටික මේ build කරාම හැදෙන files ටික. මේකේ කොහොමද තියෙන්නේ කියලා. හරි. ඊට අපි ආපහු main root එකට යමු. දැන් මම කිව්වොත් එම .NET run කියලා. ඔන්න hello world කියලා මේක run. මේක තමයි .NET වල තියෙන command line interface එක. හරි අපි දැක්කා දැන් command line tools කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් ඒ ටිකත් හරි. දැන් .NET framework එක ගැන අපි දන්නවා. .NET Core කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. ඒකම command line tools කොහොමද වැඩ කරන්නේ කියලා අපි දන්නවා. ඊළඟ ප්‍රශ්නේ තමයි අපිට තියෙනවද application develop කරන environment එකක්. එහෙම නැත්නම් integration development environment. එහෙම නැත්නම් අපි තව නමක් කියනවා IDE කියලා. අපිට IDE එකක් තියෙනවද .NET framework applications develop කරන්න. එහෙම නැත්නම් .NET applications මේ ecosystem එක ඇතුලේ වැඩ කරන්න. ඔව් තියෙනවා. Visual Studio කියලා කියන්නේ මේ IDE එකට තමයි. Visual Studio තියෙනවා versions. Visual Studio තියෙනවා Mac එකට වැඩ කරන්න පුළුවන් Visual Studio version එකක් තියෙනවා. Windows එකට වැඩ කරන්න පුළුවන් Visual Studio version එකක් තියෙනවා. ඒ ඇවිල්ලා Visual Studio version. ඒ වගේම තමයි Visual Studio කොටස් දෙකකට කැඩෙනවා. එකක් ඇවිල්ලා Visual Studio අනිත් එක Visual Studio Code කියන එක. Visual Studio Code කියලා කියන්නේ lightweight IDE එකක්. එහෙම නැත්නම් development environment එකක් cross platform. ඒ කියන්නේ ඒකේ Linux වල ඕන තැනක වැඩ කරන්න පුළුවන් cross platform developer environment එක. ඒ වගේම Visual Studio එකේ තියෙනවා editions. එකක් Visual Studio Community Edition එක, ඊට පස්සේ Visual Studio Professional Edition එක, ඊට පස්සේ Visual Studio Enterprise Edition එක. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා අපි Visual Studio පාවිච්චි කරනකොට අපිට මේවට සල්ලි ගෙවන්න බෑද කියලා. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. Visual Studio Community Edition කියන එක අපිට පාවිච්චි කරලා දැනට තියෙන ඕනම application එකක් develop කරන්න පුළුවන්. Visual Studio Community Edition එකත් එකයි, Visual Studio Professional Edition එකත් එකයි. මේ දෙකම එකම version එක. වෙනස මොකක්ද එතකොට? වෙනස තමයි licensing වල. හිතන්න මගේ ගාව ස්ටාර්ට්අප් එකක් තියෙනවා නැත්නම් කම්පැනි එකක් තියෙනවා. මේ කම්පැනි එකේ 5 දෙනෙකුට අඩු ප්‍රමාණයක් තමයි ඩෙවලොපර්ස්ලා ඉන්නේ. ඒතර මේ 5 දෙනෙකුට අඩු ප්‍රමාණයක් ඉන්න ඩෙවලොපර්ස්ලා ඉන්න කම්පැනි එකට ආයෙ 아무තෙන් Visual Studio සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට පුළුවන් community edition එක use කරන්න. community edition එක full free edition එකක්. අර professional edition එකේම තියෙන features ඔක්කොම තියෙනවා. වෙනසකට තියෙන්නේ මේකේ licensing model එක වෙනස්. එතකොට professional edition එකට යන්නේ ඇයි? professional edition එක යන්නේ හේතුව තමයි අපේ කම්පැනි ඉතින් 5 දෙනෙක් නෙමෙයි දැන් 6 දෙනෙක් 7 දෙනෙක් එකතු වුණා. අන්න එතන ඉඳන් මේ ලයිසන්සින් එකක් අපිට ගන්න වෙනවා. එතකොට අපිට යන්න වෙනවා Visual Studio Professional Edition එක. දැන් අපි හිතමු ස්ටුඩන්ට් කෙනෙක් කියලා. ස්ටුඩන්ට් කෙනෙක් කල්පනා මට Visual Studio ගන්න සල්ලි නැහැ. අපි වෙන version එකක්. එහෙම නැත්නම් වෙන මොකක් හරි එකක් use කරන්න කියලා හිතෙන්න පුළුවන්. එහෙම ඕනේ නැහැ. Visual Studio Community Edition එක use කරන්න මේක full fledged editor එකක්. Professional Edition එකම තමයි community එකට use කරන්න දීලා තියෙන්නේ. තනිකරම ස්ටුඩන්ට් කෙනෙක් කිසි බයක් නැතුව free use කරන්න පුළුවන්. දැන් අපි දන්නවා Windows පාවිච්චි කරනකොට ගොඩක් අය දින ප්‍රශ්නයක් තමයි මේ අපි open source වලට යන්න ඕනේ මේක free නෑනේ කිසි දෙයක් කියලා. එහෙම එකක් නෑ. අපි දැන් හොඳටම දන්නවා laptop එකක් ගන්නකොට අලුතෙන් Windows install කරලාම එන්නේ. Windows 10 license copy එකක් install කරලා එන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් .NET framework එක download කරන්න. .NET Core එක download කරනවා හොඳයි. මොකද ඒක තමයි ඊළඟ තියෙන road map එක. මම පොඩ්ඩක් road map එක දැන් පෙන්නන්නම්. මේ තියෙන්නේ .NET Core එකේ ඊළඟට අපිට එන්න තියෙන versions වල road map එක. එතකොට මම අර කිව්ව road map එක මෙතන තියෙනවා. දැන් මේ road map කියලා කිව්වේ මේ ඊළඟ කොහොමද එන්නේ කියලා. දැන් බලන්න මෙතන .NET Core 2.x එක servicing මේ දැන් වෙනකොට long term support every 1-2 months මේකේ කියන්නේ release එකක් එනවා. හැමතිස්සෙම long term release කියලා කියන්නේ මේ application every 1 or 2 months or as needed තමයි release එකක් යන්නේ. හරි. එතකොට මේ දැන් 3.1 අලුත් project එකක් පටන් ගන්නවා නම් මම නම් කියන්නේ මේක තමයි හොඳම version එක පටන් ගන්න. ඒකට long term support තියෙන වගේම තමයි මාසයක් දෙකක් වගේ ඇතුළත අප්ඩේට් වුණා. ඊට පස්සේ තියෙනවා .NET 5 එක. .NET 5 එක රිලීස් වෙනවා නොවැම්බර් වල. ඊට පස්සේ .NET 6 එක ආපහු නොවැම්බර් 2021 ආපහු 7 එක නොවැම්බර් 22 කියන්නේ අවුරුද්ද සැරයක් මේ .NET version එකක් රිලීස් වෙනවා. .NET 5 එකේ ඉඳන් අර .NET framework එකයි .NET Core කියන එකේ confusion එක නැතිවලා තනි version එකකට එනවා. ඊට පස්සේ ඒ ටික ඔක්කොම. හරි. මේක තමයි .NET වල තියෙන road map එක. හරි අපි road map එක බලුවානේ. එතකොට අපි දන්නවා .NET එකේ road map එක කොහොමද එන්නේ කියලා. ඊළඟ එක තමයි අපි දැනගන්න ඕන එක විශේෂම දේ තමයි මේ IDE එක. මම අර කලින් කතා කරපු IDE එක. Community Edition එකේ කිසි ප්‍රශ්න නැතුව වැඩ කරන්න පුළුවන්. එතකොට අපිට Windows තියෙනවා, developer environment එකක් තියෙනවා. developer environment එක Visual Studio Community Edition එක. ඔයගොල්ලෝ Mac එකේ වැඩ කරනවා නම් Mac environment එක බය නැතුව Visual Studio for Mac Community Edition එක දාගන්න ඒ version එකමයි. Windows වල වැඩ කරනවා Visual Studio for Windows version එක community එක දාගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා හරි. දැන් මම මේ ඩෙවලොප් කරනකොට මේක ඩිප්ලොයි කරන්නේ ඩේටාබේස් එකක් ඕනි මට. ඩේටාබේස් එකක් මම කොහෙන්ද හොයාගන්නේ? ඩේටාබේස් එක අපි කිසි බයක් නැතුව ඕන නම් .NET framework එකත් එක
දැනට තියෙන database එක පාවිච්චි කරන්න පුළුවන්. අපි MySQL වැඩ කරන කෙනෙක් කියනවා MySQL වල entity framework libraries තියෙනවා. ඒක කැමති නම් use කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් use කරන්නේ SQL server. එහෙම නැත්නම් SQL server. SQL server කවුරුහරි කියනවා මේක licensing එකක් නැහැ. developer edition එක free. කිසි ප්‍රශ්නයක් නැතුව download කරලා install කරලා වැඩ කරන්න පුළුවන්. SQL server install කරන්න පුළුවන්. අපි බලමු SQL server කොතනද තියෙන්නේ කියලා කොහොමද download කරන්නේ මොනවද tools කියලා. දැන් අපි බලමු කොහෙන්ද මේ database එක ගන්න කියලා. අපි database එක ගන්න මෙතනින්. අපි මෙතනට ගිහිල්ලා AK වෙබ්සයිට් එක දාන ak.ms/sql server එහෙම නැත්නම් SQL server කියලා එන්ටර් කරාම මෙන්න මෙතනට තමයි එන්නේ. මේ data platform කියන එකට එනවා. apply ඊට පස්සේ තියෙනවා මෙතන ඊළඟට තියෙනවා SQL server downloads. downloads කියහම මෙන්න තියෙනවා SQL server 2019 on premises. මේ download free trial කියලා කියන්නේ full version එක. හරි අපිට එහෙම නැත්නම් අපි ඇත්තටම ගන්න ඕනේ මෙන්න මේ version එක. SQL server developer edition. ඒ කියන්නේ full featured free version එකක් අපිට develop කරන්න. කියන්නේ අමුතුවෙන් මේ time limit එකක්වත් එහෙම මොකක්වත් නැහැ. මේක තනිකරම developer කෙනෙකුට වැඩ කරගන්න පුළුවන් ඔක්කොම ටික තියෙනවා SQL server වල. හරි. ඊට පස්සේ express edition එක තමයි මම අර කිව්ව කැමති නම් අපිට production එකකට යන්න free version එකක් ඕන මේ express edition එක use කරන්න පුළුවන්. හැබැයි මේ developer version එක දාන්න බෑ production වලට. ඒක licensing වල agreement එකට violate එකක් වෙනවා. ඒ වෙනුවට අපි සාමාන්‍යයෙන් දාන්නේ SQL server express edition එකක්. ඒ වගේම තමයි Linux වල වැඩ කරනවා නම් කවුරු හරි අපි තුමු .NET Core 3.1 Linux වල දාලා Ubuntu වල දාලා ඊට පස්සේ Visual Studio Code එකල වැඩ කරනවා මෙතන තියෙනවා SQL Server 2019 for Linux කියලා ඒක developer edition එක අර ඉදිරියෙන් වැඩ කරගන්න පුළුවන්. Docker container එකක් වුණ අපි තුමු Mac එක වැඩ කරන කවුරු හරි ඉන්නවනම් Docker container එකක් දාලා ඉවරලා වැඩ කරන්න පුළුවන් SQL Server 2019 එක. මේ tools ටික මේක වටිනවා. මෙන්න මේක එකක් එක්කෝ අපිට පුළුවන් Azure Data Studio use කරන්න. Azure Data Studio use කරාම මේක multi platform cross platform GUI එකක් SQL Server වලට. එහෙම නැත්නම් Windows වල වැඩ කරන කවුරු ඉන්නවනම් මේක download කරගන්න. මේක තරම් featured edit මේ SQL Server එක වැඩ කරන තව interface එකක් නැහැ. ඇත්තටම කතා කරොත් මොකද මේක ඇවිල්ලා SQL Server Management Studio එක Windows වල වැඩ කරනවා නම්. ඔයගොල්ලෝ Ubuntu හරි Mac එකේ හරි වැඩ කරනවා නම් download මෙන්න මේ Azure Data Studio එක download කරන්න. එතකොට අපිට ඒ තරම්ම නැතත් අපිට interface එකක් තියෙනවා SQL Server එක වැඩ කරන්න. මේ තියෙන SQL Server ගන්න තැන. අපි ගන්න ඕනේ මොකද්ද developer edition එක. ඊට පස්සේ එක්ක data studio එහෙම නැත්නම් management studio ඒ දෙක එකක් ගත්තට පස්සේ අපිට පුළුවන් SQL server එක වැඩ කරන්න. හරි අපි SQL server tools උත් බැලුවා. දැන් අපි ගාව තියෙනවා IDE එකක් තියෙනවා develop කරන database එකක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නයක් කියලා මම develop කරපු application එකක් කාට හරි විකුණන්න පුළුවන්. දැන් මම use කරලා තියෙන Visual Studio Community Edition එක. එතකොට SQL server use කරලා තියෙන developer edition එක. මට පුළුවන් ද විකුණන්න? ඔව් පුළුවන්. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්නේ මෙහෙමයි. SQL server වල තියෙන Express edition එකක් කියලා. production එකට අපිට දාන්න පුළුවන් Express edition එක කිසි ප්‍රශ්නයක් නැතුව 2GB වෙනකන් database එක support කරනවා. 2GB කියන්නේ ලොකු ඉඩක්. කිසි බයක් නැතුව අපිට application එක develop කරලා deploy කරන්න පුළුවන් ඕන තැනක. ඒතර deploy කරද්දී අපිට තෝරගන්න තැන් තියෙනවා. එකක් අපිට ඕන නම් web host එකක් තෝරගන්න පුළුවන්. cloud එක use කරනකොට Microsoft එකේ cloud එක තමයි Azure cloud එක. ඒතර Azure cloud එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට $200 free හම්බ වෙනවා Azure cloud එකේ වැඩ කරන්න. ඒතර මේ $200 කොහොමද ගන්නෙ? මාසයක් හම්බ වෙනවා මේ $200 credit විදියට. මේක use කරන්න. මේ මාසේ අපි හිතමු පළවෙනිදා පටන් ගත්තා 25 වෙනිදාට credit ඉවර වුණා. එතකොට එතනින් එහාට මේක පාවිච්චි කරන්න බැරුව යනවා. ඊළඟ මාසේ ආපහු renew වෙනවා. ආපහු අලුතෙන් $200 add වෙනවා. ඒතර මේක free edit එක. දැන් අපිට free මේක ඇතුලේ අපිට cloud deployment කරන්න පුළුවන්. $200 ඇතුලේ අපිට පුළුවන්. ඒ කියන්නේ $200ක් ඇතුලේ අපිට පුළුවන් cloud application එකක් develop කරලා ඒකත් test කරගන්න. දැන් අපි ගාව තියෙනවා framework එක තියෙනවා, IDE එකක් තියෙනවා, cloud environment එක ඇතුලේ deploy කරන්න. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. අද ඉඳන් පටන් ගන්න .NET application develop කරන්න free environment එකක් ඇතුලේ. කිසි ප්‍රශ්නයක් නැතුව ඔයගලන්ට develop කරන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.